ස්වාමීන් වහන්සේගේ නාමයෙන් අන්තර්ජාලය ඔස්සේ අප සමග එකතු වන ඔබ හැම කෙනෙක්වම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් පිළිගන්නවා. මක් නිසාද අපි කුමන වාතාවරණයන් වල කුමන අභියෝගවල ගමන් කළත් උන්වහන්සේ අපිව බලවත් සෙනඟක් ලෙස ගොඩනගා තිබෙනවා. මේ උදෑසන අපේ වාතාවරණයන් අපවට තිබෙන දේවල් අපවට සිදුවන දේවල් භයානක වෙන්න පුළුවන්. අපිට දුක්ඛ කම්කටොළු රැගෙන එන්න පුළුවන්. නමුත් උන්වහන්සේ අපිට බලාපොරොත්තුවක් දී තිබෙනවා. මේ උදෑසන අපි ප්‍රීතියෙන් උන්වහන්සේට නමස්කාර කරන්ට යනවා. Senega godnanga prashansa vesana daksada medeshe tul atman gyavasi anagi namin mahima vape dev sabab namane shaktiya sabadi ekinekwa dev sharire निर्पुतुंगे देवराजये बले बालये सेनगा गुणनंगा प्रशंसा व्यसन दक्षदा मेनेशे तुलमात मंगवसी आनगी नामिन महिमा वापे देव स्वभाव नंगने शक्तिया सतदी ekinekwa dev sharire निर्पुतुंगे देवराजये අපි උන්වහන්සේට මේ උදෑසන ස්තුති පූජාවක් ලෙස අපේ නමස්කාරය රැගෙන යමු. අපි ස්තුති පූජා ගෙනෙමි දෙව් මැදුරට යමු තුතිනා අපි ස්තුති පූජා ගෙනෙමි දෙව් මැදුරට යමු තුතිනා Devidun rajaya pudala Pasasum jayagi nagala Devidun rajaya pudala Pasasum jayagi nagala Api stuti puja genemi Dev medurata yamu tutina Api stuti puja genemi देव मैदुरत यामुदुतिना देवी दून हाजय पुदला पैससुम जयगी नगरा देवी दून हाजय पुदला पैससुम जयगी नगरा අපි උන්වහන්සේට ස්තුති කරමු. මක්නිසාද උන්වහන්සේ අපට ජය දෙන තනන් වහන්සේ අපි බලවත් ලෙස ගොඩ නැගුවා තනන් වහන්සේ උන්වහන්සේ අප සමග සිටින නිසා උන්වහන්සේගේ කරුණාව නිසා උන්වහන්සේගේ ප්‍රේමය නිසා අපි උන්වහන්සේට ස්තුති කරමු. මක්නිසාද උන්වහන්සේ බලවත් වූ තනන් වහන්සේ උන්වහන්සේ සර්ව බලධාරී වූ තනන් වහන්සේ හාලෙලූයා ජීවමාන දෙවි සමිඳුනි අපි ඔබ වහන්සේ උසස් කරනවා. අපි ඔබ වහන්සේට සියලු ගෞරවය අපි ඔබ වහන්සේට සියලු මහිමය සියලු ප්‍රශංසා පුද කරනවා. මක්නිසාද ස්වාමිනී ඔබ වහන්සේ ශුද්ධයි ඔබ වහන්සේ බලවත් වූ තනන් වහන්සේ අපේ මිදීමේ පර්වතය ඔබයි අපේ බලකොට ඔබයි අපේ සමිදානන් වහන්සේ ඔබයි අපේ රජතුමා ඔබයි අපේ සිත අපේ සිතුවිලි අපේ ආශාවන් ඔබ වහන්සේට නමස්කාර කිරීමයි ඔබ වහන්සේගේ මුහුණ සෙවීමයි මේ උදෑසන ඔබ වහන්සේ අප සමග සිටින නිසා ස්වාමිනී අපට අතගස්සන නිසා අප සමග කතා කරන නිසා අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. මක්නිසාද කුණාටු මැද ඔබ වහන්සේ නිශ්චලකම ගෙනෙන්නා වූ තනන් වහන්සේ දෙවි සමිඳුනි අපි ඔබ වහන්සේ උසස් කරනවා. මක්නිසාද අපි ඔබ වහන්සේ උදෙසා ජීවත් වෙනවා. පියාණනි ඔබ වහන්සේ ස්වර්ගයේ ඒ තේජස මහිමය අතහැර මේ පොළවට ආවේ ඔබ වහන්සේ අපට ඇති ප්‍රේමය නිසායි. ඒ ප්‍රේමය නිසා අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. ඔබ වහන්සේට මහිමය වේවා. ඔබ වහන්සේට ගෞරව වේවා ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා ස්වාමිනී ඔබ වහන්සේට සියලු ගෞරවය පියාණනි. සමිදානයි මා යේසු රාජුනි සමිදානයි
මගේ ආශාවන් ඔබේ කැමැත්ත කරන්නටයි සිතුවිල්ලක් මගේ ආශාවන් ඔබේ කැමැත්ත කරන්නටයි ඔබ වෙනුවෙන් ජීවත් වන්නේ ඔබ හටමයි මා පින් කරන්නේ මා ඔබ වෙනුවෙන් ජීවත් වන්නේ ඔබ හටමයි මා පින් කරන්නේ පූජාවි මා මිදුවේ පූජාවි මා මිදුවේ ස්වර්ගය විවර කළේ ස්වර්ගය විවර කළේ ජීවත් වන සෑම දිනේ ඔබ පස දිව එන්නේ මා ජීවත් වන සෑම දිනේ ඔබ පස දිව එන්නේ මා කැඳ වූ මගේ සමිඳුනේ මා කැඳ වූ මගේ සමිඳුනේ අමතක නොකරන්නෙමි අමතක නොකරන්නෙමි සමිධානනී මා යේසු රාජුනී සමිධානනී මා යේසු රාජුනී සිතුවිල්ලක් මගේ ආශාවන් ඔබේ කැමැත්ත කරන්නටයි මගේ සිතුවිල්ලක් මගේ ආශාවන් ඔබේ කැමැත්ත කරන්නටයි ස්වාමීන් වහන්සේ පියාණනි ඔබ වහන්සේගේ කැමැත්ත කිරීමයි ඔබ වහන්සේ වෙනුවෙන් ජීවත් වීමයි මක් නිසාද ඇදහිල්ල සම්භවේදෝ කියා කියන්නව දවස් පැමිණෙන්නේ කියා ඔබ වහන්සේගේ වචනය ලෙස අපි මුහුණ දෙන්නා මේ අන්තිම කාලය තුල ඔබ වහන්සේ දෙස බලන්නට ඔබ වහන්සේව තදින් අල්ලගන්නට ඔබ වහන්සේගේ කැමැත්ත කරන්නට ස්වාමීනි අපට උපකාර කරන්න මක් නිසාද අපේ බලයෙන්වත් අපේ ශක්තියෙන්වත් කිසිසේත්ම අපට ඉදිරියට යන්න නොහැකි පියාණන් ඔබ වහන්සේගේ ආත්මයෙන් පමණයි ඔබ වහන්සේගේ ශක්තියෙන් පමණයි ඔබ වහන්සේගේ මඟ පෙන්වීමෙන් පමණයි ශුද්ධාත්මයන් වහන්සේ ඔබ වහන්සේ අප සමග සිටින නිසා අපට මඟ පෙන්වන නිසා අපට උපකාර කරන නිසා අපි ඔබ වහන්සේට ස්තුති කරනවා මක් නිසාද ස්වාමිනී ඔබ වහන්සේ බලා තැබකින් මඟ පෙන්වූ තනන් වහන්සේ ගිනි තැබකින් මඟ පෙන්වූ තනන් වහන්සේ අප පෙරටුවේ ගමන් කරන නිසා අපට උපකාර කරන නිසා අපේ ශක්තිය ඔබ වහන්සේ නිසා අපේ බලය ඔබ වහන්සේ නිසා අපි ඔබ වහන්සේ උසස් කරනවා මක් නිසාද අපේ ආශාව අපේ කැමැත්ත ඔබ වහන්සේ උදෙසා ජීවත් වීමයි ඕරියන්තේ රබබ ශන්ත රබබබබ ඕරිමකතුරියන්තේ රබබබබබබ ඕ ශුද්ධ වූ දෙවියන් වහන්සේයි ස්වාමීනි ඔබ වහන්සේ සදා කල්හි ජීවත් වන්නා වූ සුවිශුද්ධ වූ තනන් වහන්සේ මක් නිසාද ඔබ වහන්සේ උසුසසු සිංහාසනයේ වැඩ සිටින්නා වූ අපේ ජීවමාන දෙවියන් වහන්සේ ස්වාමීනි ඔබ වහන්සේට සියලු ගෞරවය
ඔබ වහන්සේට සියලු මහිමය ස්වාමින් වහන්සේ හෝරියන්ති රබබබබ ශතරමකටුරියන්තේ හෝති මකසන්ති රබකුමතිල රබෂන්ද බබ තිරබබබබ ශෝලරමොසන්දු මකති රබරබති මලරති හෝෂිතකසන්තේ රබබබබබබබබබබබ Oh Swami, hallelujah. Shuddha, Shuddha, Savadev Swami, Mahadev Raju, hallelujah, over Abba Samakai. Venasuni Emmanuel Yesuni Masada Atnari Devrajuni Shuddha Dharmabala Swami Mahadev Raju Hallelujah Oba Apa Samagai Apa Venasuni Emmanuel Yesuni Masada Atnari Apenandila Dosomin Devrajuni Mareka Varanayai Emmanuel Emmanuel, 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 Shuddha, Shuddha. Sami Deva, Oba men kene kunate. Shuddha, Shuddha, Sami Deva, Oba men kene kunate. Emmanuel, Yesuni Masada Atnari Devrajuni Mareka Varanayai Emmanuel, 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 Swami, Oriantira Mama Shatara Baba Baba, Ori Mike Santi Botera Mama Shitiri Andora, Ori Kimitora Maka Sandera Baba Baba Shatara Baba Baba. Ori Tiriandira Maka Santi Alarabashate. Stuti Veva Swami Mahimaya Veva.
සුබ උදෑසනක්. අන්තර්ජාලයේ ඔස්සේ අපගේ දේව මෙහෙයට සහභාගී වෙන්නා වූ ඔබ සියලු දෙනාම ඊ타ත්ම ආදරයෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් පිළිගන්නවා. අප මාසයක පමණ කාලයක් ඊ타ත්ම අසීරු කාල පරිච්ඡේදයක් තුලින් සභාවක් හැටියට ගමන් කළා. එවැගේම අපි සංවේදී අවස්ථාවකට පැමුණුණා. අපගේ ප්‍රධාන පාලකතුමා දෙවගති වර්නනෙච් පෙරේරා අප අතරින් ස්වාමින් වහන්සේ වෙතට කැඳවනු ලැබුවා. ඒ අත්දැකීමත් සමග අපිට ඉතාමත්ම අමාරු සංවේදී අවස්ථාවක් වුණා. නමුත් සභාවක් හැටියට අපි විශ්වාස කරනවා සභාවට නායකත්වය දුන්නා වූ අවුරුදු 47කටත් වඩා කාලයක් මේ සභාවට නායකත්වය දුන්නා වූ මේ දෙවියන් වහන්සේගේ දාසයා අද දවසේදී ස්වාමින් වහන්සේ සමග සිටින බව. අපි එක දෙයක් එතුමාගේ ජීවිතය තුළින් අපි ඉගෙන ගත්තා. අපි දැක්කා නිරන්තරයෙන්ම දෙවියන් වහන්සේ තුළ ඔහු ස්වාමින් වහන්සේගේ සේවයට දක්වපු ලැදියාව, කැපවීම සහ එතුමානන්ගේ දෙවියන් වහන්සේ කෙරෙහි තිබුණා වූ මහත් ඇදහිල්ල අපි දැක්කා. එතුමා පසුගිය කාලය තුල කිව්ව දෙයක් තමයි දේවචනයේ දේශනා කරන අවස්ථාවන් වල එතුමා බයිබල් විද්‍යාලයේ ඉගෙනුම ලබලා අවසන් වෙලා එතුමා ඒ දෙසැම්බර් 31 වෙනිදා රාත්‍රියේ කළුතර එතුමාගේ දේවස්ථානයේදී ඒ පොරොන්දු ලබා ගන්න අවස්ථාවේ එතුමා දෙවියන් වහන්සේගෙන් ඉල්ලුවා එතුමාට බලවත් පොරොන්දුවක් ලබා දෙන්නට කියලා. එතුමා බලාපොරොත්තු වුණා දැන් බයිබල් විද්‍යාලයෙන් මම එළියට ඇවිල්ලා මගේ සේවය මම ආරම්භ කරන යන අවස්ථාවේ මට දෙවියන් වහන්සේ විශාල සේවයක් තබා තිබෙනවා. මට ඒ වෙනුවෙන් දෙවියන් වහන්සේ යම් පොරොන්දුවක් ලබා දෙයි කියන එක. නමුත් ඔව් අප සමග පැවසුව දේ තමයි දෙවියන් වහන්සේ තාමත්ම කෙටි පදයක් ඔහුගේ පොරොන්දුව ලෙස ඔහුට ලබා දුන්නා. ඒ තමයි යොහාන් 15 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදය. මා තුල පැවතෙන්න මමත් නුඹලා තුල පවතින්නෙමි. මේ පදය ඔහුට ලැබුණාම ඔහු කල්පනා කළා මොකක්ද මම මේ ලොකු සේවයකට සූදානම් වෙලා සිටිනවා. නමුත් දෙවියන් වහන්සේ මට කියනවා මා තුල පවතින්න මම නුඹලා තුල පවතින්නෙමි. මේ විදිහට වසර ගෙවිලා ගිහිල්ලා නැවතත් ඊළඟ වසරේදී ඔව් 31 වෙනිදා රාත්‍රී ද්‍රේවමේදී ඔව් බලාපොරොත්තු වුණා දෙවියන් වහන්සේ තවත් ඔහුට බලවත් පොරොන්දුවක් ලබා දෙයි කියලා. ඔව් කියන්නට යෙදුන දෙයක් තමයි ඒ වසරෙත් 31 වෙනිදා දේවමෙහෙ තුල ඔහුට ලැබුණේ අර පසුගිය වසරේ ලැබුණු එම පොරොන්දුවමයි. ඔව් ඒක අපිත් සමග නිරන්තරයෙන් බෙදාගෙන තිබෙනවා. ඔහුට නැවතත් දෙවියන් වහන්සේ කිව්වේ මා තුල පවතින්න මම නුඹලා තුල පවතින්නෙමි. ප්‍රේමවන්තයනි මගේ දේශනය මම ආරම්භ කරන්නට මත්තෙන් මා ඔබට මේ පාලකතුමාගේ අත්දැකීම අරගෙන ඔබට කියන්නට උත්සාහ කරන්නේ. අද දවසේදී එතුමානන්ව අපි සිහි කරන අවස්ථාවේ එතුමානන් අප අතරින් අද වෙන්ව ගිහිල්ලා තිබුණත් ඒ වසර ගණනාවකට ඉස්සෙල්ලා දෙවියන් වහන්සේ එතුමාට පැවසපු මා තුල පවතින්න මමත් නුඹලා තුල පවතින්නෙමි. අපි දකිනවා අපේ සේවයේ එතුමාත් සමග ගත කරපු කාලය තුල දෙවියන් වහන්සේ තුල පවතින්නට වූ කොයිතරම් කටයුතු කළාද, වෑයම් කළාද. ඒ දෙවියන් වහන්සේ සමග පැවතීම තමයි ඔහුගේ සාර්ථකත්වය. ඔහු දෙවියන් වහන්සේ තුල පැවතීම තමයි ඔහුගේ ජීවිතයේ මේ සියලු ඵල ඔහුට ලැබෙන්නට හේතුව. ප්‍රේමවන්තනි අද උදෑසන මා ඔබට කියන්නට කැමති එතුමානන් මේ සියලු දේවල් එතුමානන්ගේ සේවය තුල මෙතරම් විශාල මෙහෙවරයක් කරලා එතුමාට සතුටින් නික්මෙන්නට පුළුවන්කම තිබෙනවා. එවැගේම එතුමාගේ සේවය දෙස බලලා අපිට බොහෝ දේවල් ලබන්නට තිබෙනවා. එතුමාගේ සේවයේ ආදර්ශය අපිට තිබෙනවා. මා ඔබට කියන්න කැමති
දෙවියන් වහන්සේ මේ පොළවේ ඔබ මා අපි හැම කෙනෙක්ගෙම බලාපොරොත්තු වෙන්නේ මේ ජීවිතය අපි ජීවත් වෙනකොට ස්වාමින් වහන්සේ සමග අපි හරි ගමනක් යෑමයි. මා අද දවසේදී මේ දේශනයට තේමාවක් ලෙස යොදා ගන්නට සිතුවා. ඔබගේ කිතුණු ජීවිතය ඔබ කෙලවර කරන්නට යන්නේ කෙලෙසද? ඔබගේ කිතුණු ජීවිතය ඔබ කෙලවර කරන්නට යන්නේ කෙලෙසද? අපි බොහෝ දේවල් ආරම්භ කරනවා. අපි බොහෝ සේවයන් ආරම්භ කරනවා. සමහරවිට ඔබේ කිතුණු ජීවිතය ඔබ ආරම්භ කරනකොට ඔබ බොහොමත්ම ජොලිතයි. ඔබේ කිතුණු සේවය ඔබ ආරම්භ කරනකොට බොහොමත්ම ජොලිතයි. දෙවියන් වහන්සේ සමග ආකර්ෂණීය සම්බන්ධතාවයක් ඔබට තිබුණා. නමුත් ඔබ අද කොතනද සිටින්නේ? ඔබ මේ කිතුණු දිවිය කෙලවර කරනකොට ඔබ කොයි ආකාරයෙන්ද කෙලවර කරන්නට යන්නේ? ප්‍රේමාන්තේනි, ආරම්භය හොඳින් සනිටුහන් කරනවා වගේම කෙලවරත් හොඳින් සනිටුහන් කරන්නට ඕනේ. දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ඒකයි. අපි මේ අවස්ථාවේදී දෙවියන් වහන්සේගේ වචනය තුල දෙවියන් වහන්සේ බලවත් ලෙස පාවිච්චි කළා වූ මිනිසියෙකු ප්‍රකාශ කළ වචන ස්වල්පයක් වෙතට අපගේ අවධානය යොමු කරන්නට යනවා. අපි දෙවෙනි තිමෝති පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 7-8 පද දෙකට අපගේ අවධානය යොමු කර සිටිමු. මම යහපත් යුද්ධෙහි යුද්ධ කළෙමි. මම දිවීම කෙලවර කළෙමි. මම ඇදහිල්ල රක්ෂා කළෙමි. මෙතැන් පටන් ධර්මිෂ්ඨකමේ ඔටුන්න මට තබා තිබේ. එය ධර්මිෂ්ඨ විනිශ්චයකාර වූ ස්වාමීන් වහන්සේ ඒ දවසේදී මට දෙනවා ඇත. මට පමණක් නොවේ, උන්වහන්සේගේ ප්‍රකාශවීමට ආශාව සිටින්නා වූ සියල්ලන්ටද දෙනවා ඇත. මේ ස්ථානය තුල අපි දකිනවා මේ දෙවියන් වහන්සේගේ බලවත් දාසයා ශුද්ධ පාවුල්තුමා මේ ඔහුගේ ජීවිතයේ අවසාන භාගයේදී ඔහු කරන්නා වූ කතාවක් නැත්නම් දෙන්නා වූ උපදේශක්, ඔහුගේ ජීවිතය ගැන ඔහු ප්‍රකාශ කරන්නා වූ දෙයක්. මේ දෙවෙනි තිමෝති යවුම් පත්‍රය ඔහු ලියන කාලය තුල ඔහු සිටියේ රෝමේ සිරගෙදර. දෙවෙනි වතාවට ඔහු සිරගත වෙලා ඔහු රෝමේ සිරගෙදර පොළොව යට තිබුණා වූ සිරමැදිරියක සිටිය බව තමයි බයිබල් උගතුන් ප්‍රකාශ කරන්නේ. දැන් ඔහු ලියනු ලැබූ යවුම් පත්‍රවල අවසාන යවුම් පත්‍රය හැටියට තමයි මේ දෙවෙනි තිමෝති යවුම් පත්‍රය ඔහු ලියන්නේ. ඒ වගේම මේ අවස්ථාවේ එපීසයේ සභාවේ නායකවරයා නැත්නම් පාලකවරයා හැටියට තිමෝතිය සිටිය අවස්ථාවක් හැටියටයි හඳුන්වනු ලබන්නේ. දැන් එවැනි අවස්ථාවක මේ දෙවියන් වහන්සේගේ බලවත් දාසයා, මේ දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා මේ පාලකතුමාට කතා කරමින් මේ ලිපිය ලියන අතර ඔහු කාරණා 3ක් මේ ස්ථානයේ ප්‍රධාන වශයෙන් ප්‍රකාශ කරන්නට යෙදෙනවා. ඔහු පළමුව ප්‍රකාශ කරනවා, මම යහපත් යුද්ධයේ යුද්ධ කළෙමි. මම යහපත් යුද්ධයේ යුද්ධ කළෙමි. ප්‍රේමාන්තේනි, අපි හැම කෙනෙක්ම තේරුම් ගත යුතු දෙයක් තමයි මේ කිතුණු ජීවිතය අපිට සටනක්. මේ කිතුණු ජීවිතය අපිට යුද්ධයක්. මේක පහසුවෙන් ලෙහෙසියෙන් ලෝකයන් මනුෂ්‍යයන් වගේ මේ කිතුණු ජීවිතය ජීවත් වෙන්නට පුළුවන් නම් මම හිතන්නේ ඒක මේ දේව වචනයට එහායින් ගිය දෙයක්. දේව වචනය සමග සැසඳෙන්නේ නැති දෙයක්. මොකද අපි පැහැදිලිව දන්නවා මේ කිතුණු ජීවිතය මේ පොළවේ මෙවැනි කාලයක ජීවත් වීම අභියෝගාත්මකයි. මේ කිතුණු ජීවිතය මෙවැනි කාලයක මේ පොළවේ මේ කිතුණු සාරධර්ම සමග දේව වචනේ කියා තිබෙන මේ යහපත් දේවල් සමග ගමන් කිරීම නැත්නම් ඒ යුද්ධය කිරීම ලේසි දෙයක් නෙවෙයි. අපි දකිනවා ශුද්ධ පාවුල්තුමාගේ මේ යවුම් පත්‍රවල මේ යුද්ධය නැත්නම් මේ සටන ගැන බොහෝ කාරණාවල් කතා කර තිබෙනවා. අපි අවධානය යොමු කරමු මේ අවස්ථාවේදී පළවෙනි තිමෝති පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ වෙතට. ඇදහිල්ලේ යහපත් සටනෙන් සටන් කොට සදාකාල ජීවනය අල්ලා ගනින්න. ඊට නුඹ කැඳවන ලැබ බොහෝ සාක්ෂිකාරයන් ඉදිරියෙහි යහපත් ප්‍රකාශනය කර සිටියෙහිය. මෙතන
පැහැදිලිව සඳහන් කර තිබෙනවා. ඒ ඇදහිල්ලේ යහපත් සටන කරලා සදාතන ජීවනය අල්ලගන්නට කියලා. ප්‍රේමවන්තයනි, මේ කිතුුණු ජීවිතය මේ පොළවේ අපි ජීවත් වෙන මේ කාලය තුළ, ඔබට ලැබී තිබෙන කාල පරාසය තුළ, ඔබේ ජීවිතය දෙවියන් වහන්සේ මේ පොළවේ තබා තිබෙන මේ කාල පරාසය තුළ ඔබ අවබෝධ කර නොගත්තොත් මේ කිතුුණු ජීවිතය ඇදහිල්ලේ මේ යහපත් සටන කරලා සදාතන ජීවනය මම අල්ලගන්නට ඕනෙයි කියලා ඔබ පරාජිතයෙක් බවට පත්වෙන්නට යනවා. ඔබ පරාජිතයෙක් බවට පත්වෙන්නට යනවා. අපි පැහැදිලිව තේරුම් ගනිමු. දෙවියන් වහන්සේ අපිව මේ පොළවේ තබලා තිබෙන්නේ මේ යහපත් සටන කරලා මේ පොළවේ ඒ සටන ජය අරගන්නටයි. ඒ සටන ජය ගන්නටයි. අපි සුද්ධ ලියවිල්ලේ තවත් කොටසක් වෙතට මෙසුදෝ පවුල්තුමාම ලියනු ලැබූ යවුම් පත්‍ර පළවෙනි තිමෝති යවුම් පත්‍රයේම පළවෙනි පරිච්ඡේදයේ අපි 18 19 පද වෙතට අපේ අවධානය යොමු කරමු. මාගේ පුත්‍ර වූ තිමෝතියස්නි, නුඹ ගැන කලින් කීවා වූ අනාගත වාක්‍ය ලෙස මේ ආඥාව නුඹට බාර දෙමි. එනම් නුඹ ඇදහිල්ල සහ යහපත් හෘද සාක්ෂියක් ඇතුව සිට ඒ වාක්‍ය වලින් යහපත් යුද්ධය කරන ලෙසය. සමහරු ඒ හෘද සාක්ෂිය අත්හැර දමා ඇදහිල්ල නැමැති නැව බිඳගත්තෝය. මේ ස්ථානය තුළ අපි පැහැදිලිව දකිනවා සුදෝ පවුල්තුමා මේ තිමෝතියස්ටම ඔහු අවවාද කරමින් කියන්නට යෙදෙනවා. මේ යහපත් සටන ගැන, මේ යුද්ධය ගැන ඔහු ප්‍රකාශ කරනවා. මේ අවස්ථාවේදී ඔහුට පැහැදිලිව මේ යුද්ධය ජයගන්නට ඕනේ කොහොමද? ඔහු කාරණා දෙකක් කියනවා. දෙවියන් වහන්සේගේ වචනය, මේ ශුද්ධ ලියවිල්ල අපිට මේ සටන කරන්නට ඕනේ කොහොමද කියන එක ගැන පැහැදිලි අනාවරණයක් දීලා තිබෙනවා. මේ සටන කොයි ආකාරයෙන්ද, මේ කිතුුණු ජීවිත සටන කොයි ආකාරයෙන් කරන්නට ඕනද කියලා. මේක ඇවිල්ලා ජීවත්වීමේ සටන නොවෙයි. මේක ඇවිල්ලා එදිනදා ජීවිතය ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියන සටන නෙවෙයි. මේ ඇවිල්ලා කිතුුණුවෙකු ලෙස මේ පොළවේ කිතුුණුකම ආරක්ෂා කරගෙන ජීවත්වීමේ සටන ගැනයි මේ කතා කරන්නේ. ප්‍රේමවන්තයනි, අපි මේ ඇදහිල්ලේ සටන තුළ, මේ ඇදහිල්ලේ ජීවිතයේ මේ යුද්ධය තුළ අපිට යහපත්ව යුද්ධ කරන්නට තිබෙනවා. ඔව් කතා කරමින් කියනවා අනිත් දේ එතන හෘද සාක්ෂිය. ඔබගේ හෘද සාක්ෂියට එකඟ වෙන්නට ඕනේ හැම මොහොතක ඔබ මේ සටන කරන අවස්ථාවේදී, මේ යහපත් සටනේදී ඔබගේ හෘද සාක්ෂියට එකඟ වෙන්න ඕනේ ඔබ කරන කියන දේවල්. මොකද ඔබ තුල ශුද්ධාත්මයන්න් වහන්සේ වැඩ සිටිනවා. මේ දෙවියන් වහන්සේගේ වචනය ඔබට තිබෙනවා. ඒ වගේම ඔබට හෘද සාක්ෂියක් තිබෙනවා. ඒවාට පිටින් ඔබට යන්නට බෑ. ඒ නිසා හැම මොහොතක මේ යහපත් යුද්ධයේ යුද්ධ කිරීමේදී ඔබ මේ දේවල් ඔබේ ජීවිතයට අල්ලගන්නට අවශ්‍යයි. ප්‍රේමවන්තයනි, මේ සුදෝ පවුල්තුමාම එපිස පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ සිට 18 වෙනි පදය දක්වා ඔව් පැහැදිලිව අනාවරණය කරනවා. මේ සටන ඇවිල්ලා මාංශයට හා රුධිරයට විරුද්ධව සටනක් නොවන බව. ඔව් පැහැදිලිව කියනවා අපේ මේ සටන මේ පොළවේ අධර්මිෂ්ඨකම ඇති කරන, මේ පොළවේ පාපය ඇති කරන, මනුෂ්‍යාව නොමග යවන, ભેද බින්න ඇති කරන, මනුෂ්‍යාව අනිත් කෙනාට විරුද්ධව කොටවන, ભેදය ඇති කරන ඒ අදෘශ්‍යමාන සාතනික බලවේගයන් වලට විරුද්ධවයි කියන එක සුදෝ පවුල්තුමා පැහැදිලිව කතා කරමින් කියනවා. මේ අන්ධකාර බලවේගවලට විරුද්ධව සටන් කරන්නට නම් අපිට මාංශික ආයුධ වලින් ඒක කරන්නට බෑ. ඔව් පැහැදිලිව කියනවා ඒ සඳහා අපි කොහොමද සන්නද්ධ වෙන්නට අවශ්‍ය කියලා. ඔව් කතා කරනවා ඒ සැබෑකම නැමැති ඉඟපටිය පැළඳ ගන්න, ධර්මිෂ්ඨකම නැමැති ලායවැස්ම පැළඳ ගන්න. ඔව් කතා කරනවා ඒ සමාදානයේ සුභාරංචිය නැමැති වහන් පයලා ගන්න. ඔව් කියනවා ගැලවීම නැමැති ආරක්ෂක තොප්පිය දාගන්න. ඔව් කියනවා ඒ ඇදහිල්ල නැමැති පලිය අතින් ගන්න.
දෙවියන් වහන්සේගේ වචනේ නැමැති ආත්මයන් වහන්සේගේ කඩුව අතට ගන්න. ඒ විතරක් නෙවෙයි ඔව් කියනවා ඒ සියලු යාඥාවලින් ඉල්ලීම් වලින් සුද්ධාත්මයන් වහන්සේ කරුණු කොටගෙන නිරන්තරයෙන්ම යාඥාවෙන් අවදිව සිටින්න. ප්‍රේමවන්තයනි අපි මේ යහපත් යුද්ධය ජය ගන්න නම් මේ සටන අපේ මේ ජීවිතය කෙලවර දක්වාම මේ සටනේ ජයග්‍රාහීව යෙදිලා අපි මේ ජීවිතය ජය අරගෙන අපේ ස්වාමින් වහන්සේ වෙතට අපි යනවා කියන්නේ ජයග්‍රාහීකව එතන තමයි අපේ සටන යහපත් ලෙස අපි ජයග්‍රහණය කරලා කෙලවර කිරීම තිබෙන්නේ. එනිසා දෙවියන් වහන්සේගේ වචනය ඔබට ප්‍රකාශ කරන්නේ. එදා ඒ පාවුල් නම් බලවත් දේවදාසයා ප්‍රකාශ කරන්නේ මේ යුද්ධය ඔබ ජය ගන්නට අවශ්‍යයි. මේ යහපත් සටන ඔබ ජය ගන්නට අවශ්‍යයි. ඊළඟට ඔව් දෙවෙනුව ප්‍රකාශ කරන්නට යෙදෙනවා. ඔව් කියනවා මම දිවීම කෙලවර කළෙමි. මම දිවීම කෙලවර කළෙමි. ඔහුගේ ජීවිතයේ අවසාන මොහොතවල් වලට ඇවිල්ලා ඔබ මේ කියවුව කොටසේ ඉහත පද කියවලා බැලුවොත් ඔබට පෙනෙයි ඔව් දීර්ඝ කතාවක් කරගෙන ඉන්නේ. ඔව් දන්නවා මේ වෙනකොට ඔහුගේ ජීවිතයේ ඔව් කෙලවරට ඇවිල්ලා තිබෙනවා. ඔහුගේ ඉක්ුත්වීමේ කාලයට ඇවිල්ලා තිබෙනවා. ඔහුගේ අවසාන මොහොතවල් වල තමයි මේ දාසයාට අවවාද කරන්නේ. ප්‍රේමවන්තයනි අපි දේවදරුවන් කිතුණුවන් හැටියට අපි මොන මට්ටමක සිටියත් ඔබ මොන මට්ටමක සිටියත් ඔබ සාමාන්‍ය ඇදහිලිවන්තයෙක් වෙන්න පුළුවන්. ඔබ නායකයෙක් වෙන්න පුළුවන්. ඔබ දේව සේවකයෙක් වෙන්න පුළුවන්. ඔබ දෙවියන් වහන්සේට සේවය කරන දාසයෙක් බලවත් මිනිසෙක් වෙන්නට පුළුවන්. නමුත් එක දෙයක් අපි පැහැදිලිව තේරුම් ගනිමු. අපි මේ දිවීම යහපත් ලෙස කෙලවර කරන්නට අවශ්‍යයි. අපේ මේ දිවීම අපිට මගාසල වැටෙන්නට බෑ. අපේ මේ දිවීම කෙලවර දක්වා අපි යන්නට ඕනේ. දැන් මේ සුදු පාවුල්තුමා මේ ගන්න උදාහරණ වල අපි දකින්නේ ඔව් ඉස්සෙල්ලාම කතා කරන්නේ සොල්දාදුවෙක් ගැන. ඔව් දෙවෙනුව කතා කරන්නේ ඒ තරගයකට ඉදිරිපත් වෙලා ඉන්න දුවන ක්‍රීඩකයෙක් ගැන. දැන් ඒ ක්‍රීඩකයාට ඔහුගේ මේ ක්‍රීඩාව තුළ මේ දිවීම තුළ ඔහුට මේක ජයග්‍රාහීව කෙලවර කරන්නට නම් ඔහුට බොහෝ දේවල් කැප කරන්නට තිබෙනවා. බොහෝ දේවල් ඔහුට අතහරින්නට තිබෙනවා. අපි දන්නවා ක්‍රීඩකයෙක් ඔහු ඒ ක්‍රීඩාවට සූදානම් වෙන විට ඒ දිවීමට ඔහු සූදානම් වෙන විට ඔහුගේ ශරීරයේ බර ගැන ඔහු පැහැදිලිව අවධානය යොමු කරනවා. ඔහුට බාධා වෙන දේවල් ඔහුගේ ශරීරයෙන් ඔහු ඉවත් කරගන්න උත්සාහ කරනවා. ඔහු බොහෝ පුහුණු වීම ඒ උදෙසා කරනවා. ඔහුට නොයෙක් වැයවීම් තිබෙනවා කරන්න. ඔහුට නොයෙක් කැපවීම් තිබෙනවා කරන්න. ඒ කැපවීම් ඒ වැයවීම් තුලින් තමයි ඔහු අවසානයේදී ඔහුගේ තරගයේ ජය ගන්නට යන්නේ. මේ කිතුණු ජීවිතය තුල අපි අනවශ්‍ය දේවල් අපේ ජීවිතයට අල්ලගත්තොත් එහෙම අපි අනවශ්‍ය දේවල් සමග හැප්පෙන්නට ගියොත් එහෙම ප්‍රේමවන්තයනි අපිට මේ දිවීම ජයග්‍රාහීව කෙලවර කරන්නට ලැබෙන්නේ නැහැ. ඔබට මේ දිවීම ජයග්‍රාහීව කෙලවර කරන්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබව මේ දිවීමට බාධා ඇති කරන ඔබගේ දිවීම බාල කරන දෙවියන් වහන්සේගේ සැලැස්මට අනුව ඔබ දුවන මේ දිවීම කෙලවර කරන්නට බැරි වෙන දේවල් ඔබේ ජීවිතෙන් අයින් කරන්න. උන්වහන්සේ බලාපොරොත්තු වෙන තැනට එන්න. අපි සුද්ධ ලියවිල්ලේ කියවමු පළවෙනි කොරින්ති පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 24 25 පද දෙක. දුවන ස්ථානයෙහි සියල්ලන්ම දුවන නමුත් තෑග්ග ලබන්නේ එක්කෙනෙක්ම බව නොදනිවුද? එසේම නුඹලාත් ලබා ගන්නා පිණිස දුවපල්ලා. දිනන පිණිස වීරය කරන්නා වූ සියල්ලෝම සියල්ලෙහි පමණ දැන හැසිරෙති. ඔවුන් එසේ කරන්නේ දිනන්නා වූ ඔටුන්නක් ලබා ගන්නා පිණිසය. අප වනාහි නොදිනන එකක් ලබා ගන්නා පිණිසය. මේ ස්ථානය තුළ සිදු පාවුල්තුමා මේ කතාව පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඒ දුවන ක්‍රීඩකෙක් ඔව් ඇවිල්ලා ඒ ජයග්‍රහණය ලබා ගන්න, ඒ ඔටුන්න ලබා ගන්න ඔව් දුවනවා. බොහෝ අය දුවනවා. මේ දිවීමේ බොහෝ අය දුවනවා. නමුත් ප්‍රේමවන්තයනි දුවන කෙනා කොච්චර දිව්වත් වැඩක් නැහැ. ඔහුට ජයග්‍රාහීව කෙලවර කරන්න බැරි නම්
ඔහුට ඔටුන්න ලබන්න බැරි නම්, ඔහුට ඒ හිමි ත්‍යාගය ඔහුට ලබා ගන්න බැරි නම්, ඒ නිසා මේ යහපත් ගමනේ මේ දිවීමේ ඔබ දුවන්නට ඕනේ. ඔබව ආපස්සට අදින, ඔබ බාධාවට පමුණුවන, ඔබව යම් ආකාරයකින් පසුබට කරවන්නා වූ, ඔබේ දිවීම හරි ලෙස දුවන්නට බැරිවන ලෙස ඔබට ඉදිරියේ ඇතිවෙන්නා වූ බාධක, මේ හැම දෙයක් ඔබ ජයගනිමින් ඔබ ජයග්‍රාහී දිවීමක් යෙදෙන්නට ඕනේ. ඒ දිවීම ඔබ කෙලවර කරන්නට ඕනේ. මොකද අපි හැම කෙනෙක්ම මේ ජීවිතයේ මේ දිවීම කෙලවර කරන්නට යනවා. හැබැයි තිබෙන ප්‍රශ්නය, ඒ දිවීම කෙලවර කරන විට මේ අනර්ග 16 කිව්ව ලෙස ඔබට පුළුවන්කම වෙනවද කියන්ට? මම යහපත් යුද්ධයේ යුද්ධ කළා, මම දිවීම කෙලවර කළා, මට දැන් ඒ ධර්මිෂ්ඨකමේ ඔටුන්න තබලා තිබෙනවා. ඔබට ඒ ගැන කියන්නට පුළුවන්ද? ප්‍රේමවන්තයනි, දේ වචනේ අපි පැහැදිලිව දකිනවා, මේ සම්බන්ධව අවවාද කරනවා අපිට. දැන් ඔව් තුන්වෙනුව ප්‍රකාශ කරන දේ තමයි ඔව් කියනවා, මම ඇදහිල්ල රක්ෂා කළෙමි. මම ඇදහිල්ල රක්ෂා කළෙමි. අවසානය දක්වා අපේ ඇදහිල්ල ආරක්ෂා කරගෙන යෑම තමයි වැදගත්. අපි කොච්චර ලොකු සේවයක් කරන්නට පුළුවන්, අපි දේව රාජ්‍ය වෙනුවෙන් බොහෝ දේවල් කර තිබෙන්නට පුළුවන්. ඔබ බොහෝ වෙලාවට විවිධ සේවාවන් වල ඔබ යෙදලා තිබෙන්නට පුළුවන්. මේ කිතුණු ජීවිතයේ ඔබ අවුරුදු ගණනාවක් කිතුණු ජීවිතය ඔබ විශ්වාසවන්තව ගිහිල්ලා තිබෙන්නට පුළුවන්. නමුත් ප්‍රේමවන්තයනි, මේ අවසානය වෙනකොට ඔබේ ඇදහිල්ල ඔබ ආරක්ෂා කර තිබෙනවද? ඔබට කියන්න පුළුවන්ද ඒ අවසාන මොහොතටත් ඇවිල්ලා මගේ ඇදහිල්ල මම ආරක්ෂා කළා? අද අපි දන්නවා දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයාගෙන්, දෙවියන් වහන්සේගේ සෙනගගෙන් උන්වහන්සේ බලාපොරොත්තු වෙන දෙයක් තිබෙනවා. අපි සුද්ධ ලියවිල්ල වෙතට අපේ අවධානය යොමු කරමු. අපි කියවමු ක්‍රියාපොතේ 20 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදයේ ඉඳලා 24 වෙනි පදය දක්වා. මම සිතේ සියලු ආකාර යටත් කමින්ද, කඳුළු වලින්ද, යුදෙව්වරුන්ගේ උපාන් නිසා පැමිණි අමාරුකම් වලින්ද යුක්තව ස්වාමින් වහන්සේට සේවය කෙලෙමි. ප්‍රයෝජනවත් වූ කිසි දෙයක් ප්‍රකාශ කිරීමෙන් නොවැළකී ප්‍රසිද්ධියෙන්ද ගෙයින් ගෙටද නුඹලාට උගන්වමින් දෙවියන් වහන්සේ කෙරෙහි පසුතැවිල්ලත් අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලත් ගැන යුදෙව්වරුන්ට හා ග්‍රීක්වරුන්ට සාක්ෂි දුනිමි. දැන් ඉතින් ආත්මයෙන් බඳිනු ලැබ මම යෙරුසලමට යමි. එහිදී මට මක් වේද කියා නොදනිමි. නමුත් බැඳුම්ද දුක්ද මට පැමිණේ යයි ශුද්ධාත්මයන් වහන්සේ සියලු නුවරවලදී සාක්ෂි දෙනසේක. නමුත් මාගේ දිවීමද දෙවියන් වහන්සේගේ කරුණාවේ සුභාරංචියට සාක්ෂි දෙන පිණිස ස්වාමී වූ යේසුස් වහන්සේගෙන් මට ලැබුණු මෙහෙයද සම්පූර්ණ කිරීම පමණ මාගේ ජීවිතේ වැදගත්ය. මේ ස්ථානය තුල අපි දකිනවා මේ අනර්ග 16 ගේ ජීවිතයේ ඒ කෙලවරට ඇවිල්ලා ඔව් අවසානයේට එනකොට ඔව් ප්‍රකාශ කරන්නව මේ වචන. ප්‍රේමවන්තයනි, අපි පැහැදිලිව තේරුම් ගනිමු. මේ ජීවිතයේ දෙවියන් වහන්සේ අපිට දුන්න මේ ඇදහිල්ල ආරක්ෂා කරගෙන, ඒ ඇදහිල්ල ප්‍රකාශ කරමින් දෙවියන් වහන්සේ ඔබෙන් මගෙන් බලාපොරොත්තු වෙන ඒ මෙහෙවර මේ පොළවේ ඉෂ්ට කිරීම තරම් වෙන කිසි දෙයක් වැදගත් වෙන්නට යන්නේ නැහැ. ඔබ ජීවත් වෙන්න ඕනේ තමයි. ඔබගේ ජීවිතයේ දේවල් කරන්නට ඕනේ තමයි. හැබැයි ඒ එකක්වත් ඔබ මේ අවසන් කරන්නට යන ජීවිතයේ අවසානයේට ඔබට ලැබෙන්න යන විපාක ඒවයින් ලැබෙන්නට යන්නේ නැහැ. ඒ කිසිවකින් ඔබට අවසාන විපාකයක් ස්වාමින් වහන්සේගෙන් ලැබෙන්නට යන්නේ නැහැ. ඒ නිසා ඔටුන්න ලබන්න නම්, ඒ නිසා ඔබ මේ ජයග්‍රාහීව මේ ජීවිතය කෙලවර කරන්නට නම්, මේ ශුද්ධ පෞල්තුමා කිව් ආකාරයට අපේ ජීවිතය අපි ඒ විදිහට කෙලවර කරන්නට අවශ්‍යයි. අවසාන වශයෙන් මම ඔබට කියන්නට කැමති, අපි හරව කියවමු පළවෙනි පේතෘස් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 4-5 පද 2. නුඹලා උදෙසා ස්වර්ගෙහි තබා තිබෙන්නා වූ, ජරාවට නොපැමිණෙන්නා වූ, නොකිලිටි වූ, පහනවන්නා වූ උරුමයක් ගැන ජීවන බලාපොරොත්තුවක් ලැබෙන පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මළවුන්ගේ නැගිටීම කරුණු කොටගෙන
උන්වහන්සේ තමන්ගේ මහත් දයාව ලෙස අප නැවත උත්පාද කළසේක. මේ ස්ථානය තුළ අපි පැහැදිලිව දකිනවා උන්වහන්සේ අපිට මේ අලුත් උපත දී තිබෙන්නේ. ඔබට මේ නව උත්පාදනය උන්වහන්සේ දීලා තිබෙන්නේ නිකං නොවෙයි. ඔබට සදාතන ජීවනයේ බලාපොරොත්තුවක් ඇතිව ඔබයි මමයි හැම කෙනෙක්ම මේ සදාතන ජීවනයේ බලාපොරොත්තුවට ඇතුල් වෙන්නට බලාගෙන සිටින සෙනගක්. මිත්‍රවරුනි, අපේ ජීවිතය කෙලවර කරන්නේ මේ පොළවේ කොයි ආකාරයෙන්ද කියන එක නොවේ වැදගත්. ඔබ මොන විදියකට හරි මැරෙන්නට පුළුවන්. අපි දන්නවා මේ කාලය තුල ඉන්දියාවේ පවා දෙවියන් වහන්සේගේ දාසයන් දාසීන් විශාල සංඛ්‍යාවක් මේ පසුගිය කාලය තුල මේ වෛරසයත් සමග මේ ජීවිතයෙන් සමුගත්තා. සමහර විට අහන්න පුළුවන්, ඇයි එහෙම දේවල් වුණේ? ඇයි දෙවියන් වහන්සේ ඒකට ඉඩ ඇරියේ? මිත්‍රවරුනි, එක දෙයක් අපි පැහැදිලිව තේරුම් ගනිමු. මේ පොළවේ කොයි ආකාරයට අපි මේ ජීවිතයෙන් සමුගත්තත් ඒ ජීවිතය හැර යන විදිය නොවේ වැදගත්. අපි මේ ජීවිතය හැර යනකොට අපි කොතෙන්ටද යන්නේ? අපි ලබන විපාකය මොකක්ද කියන එකයි වැදගත් වෙන්නට යන්නේ. ඒ විපාකය ලබන්න නම්, ඒ ඔටුන්න ලබන්න නම් සුදෝ පෞල්තුමා කියනවා වගේ ධර්මිෂ්ඨකමේ ඔටුන්න ඔහුට තබා තිබෙනවායි කියලා. ඒ ස්වාමින් වහන්සේ ඔහුට ඒක ලබා දෙන්නට යනවායි කියලා. මේ මැවුම්කාර සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ අතින් ඔබගේ ඔටුන්න විපාකය ලබන්න ඔබ මේ පොළවෙන් සමුගන්න විට ඔබ ඒකට සූදානමින් සිටිනවද? මෙන්න මේකයි ඔබේ ජීවිතය ඉතාමත්ම වැදගත් දේ. අද උදෑසන මා ඔබට කියන්න කැමතියි. ඔබේ ජීවිතය දෙසට හැරිලා බලන්න. ඔබේ ජීවිතය සෝදිසි කරන්න. ඔබ කොතනද ඉන්නේ? ඔබේ ආකල්ප කොතනද තියෙන්නේ? ඔබ මොන විදියටද මේ යහපත් සටනේ සටන් කරන්නේ? ඔබ මේ ඇදහිල්ල රක්ෂා කරන්නේ කොහොමද? ඔබ මේ දිවීම කෙලවර කරන්නේ කොහොමද? ප්‍රේමවන්තේනි, ඔබ සදාතන ජීවනය ලබන්නට කැඳවපු කෙනෙක්. සදාතන ජීවනයට උරුමකාරයෙක් හැටියට කැඳවපු කෙනෙක්. උන්වහන්සේ ඔබට ඔබව හරසරින් පිළිගන්නත්, ඔබට උන්වහන්සේ ඔටුනු පලන්දවන්නත්, උන්වහන්සේ ස්වර්ගයේ බලා සිටිනවා සැදී පැහැදී. ප්‍රේමවන්තේනි, අපි මේ කිතුණු ජීවිතය යහපත්ව අවසන් කිරීම, අපි මේ ජීවිතය තුළ යහපත් ලෙස ගමන් කරලා යුද්ධ කරලා අපි මේ ජීවිතය කෙලවර කිරීමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. ඉතින් මේ උදෑසන මා ඔබ හමුවේ මේ දෙවියන් වහන්සේගේ වචනය තබන අතර ඔබේ ජීවිතය දෙසට ඔබ ඉබිකම් කරලා බලන්න. අපි මේ අවස්ථාවේදී යාඥා කරමු. ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කොට මේ ජීවිතය යහපත්ව අවසන් කරන විට, කෙලවර කරන විට යහපත්ව කෙලවර කරන්න ඔබේ ජීවිතයට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්නට කියලා. සුදෝ දයාබර ධර්මිෂ්ඨ දෙවි පියාණනි, ඔබ වහන්සේගේ දෑත්වලට මේ මොහොතවල් වල මේ ඔබ වහන්සේගේ වචනය ඇසුවා වූ හැම ඔබ වහන්සේගේ දරුවෙක්ව බාර කරලා යාඥා කරනවා. දෙවි පියාණනි, ඔබ වහන්සේගේ දාසයා සුදෝ පාබුල් එදා ප්‍රකාශ කළ ලෙස මම යහපත් යුද්ධයේ යුද්ධ කළෙමි, මම දිවීම කෙලවර කළෙමි, මම ඇදහිල්ල ආරක්ෂා කළෙමි. පියාණනි, ඔබ වහන්සේගේ දාසයාට කියන්න පුළුවන්කම තිබුණා මේ වචන ඉතාමත්ම එඩිතර කමින්. ස්වාමිනී, ඇදහිල්ලෙන් ඔවුට ඒ වචන කියන්නට පුළුවන්කම තිබුණා. ස්වාමිනී, ලෙස අපිද යම් දවසක ඒ ගමන යන්නට යනවා. ස්වාමිනී, අපි සදාතන ජීවනයට ඇතුළත් වෙන විට ස්වාමිනී මේ ජීවිතය හැරදමලා අපිට බලාපොරොත්තු ඇතුව ස්වාමිනී මේ ජීවිතයෙන් සමුගන්නට ඔබ වහන්සේගේ දරුවන් සියල්ලන් ස්වාමිනී මේ කාලය තුල සූදානම් කරන්න. විශේෂයෙන්ම හැම කෙනෙකුටම මේ ජීවිතය තුල ස්වාමිනී ධර්මිෂ්ඨ ලෙස යහපත් ලෙස ජීවත් වෙන්න ආශිර්වාද කරන්න. ඔබගේ දෑතට ඔබගේ සෙනඟ සම්පූර්ණ බාරයි. ජේසුස් වහන්සේගේම බලගතු නාමය නිසාමය. ආමෙන්. ඒ වගේම මේ අවස්ථාවේදී අපි යාඥාවක් කරමු. අපගේ ප්‍රධාන පාලකතුමාගේ පවුලේ අය වෙනුවෙන් පාස දිනාලි සහ පාස අරවින්ද ඕන්යෝල වෙනුවෙනුත්, ඒ වගේම පාස චාලින්ද සෞම්‍ය සහෝදරිය හා ඒ දරුවන් ඒ පවුල වෙනුවෙනුත් සභාවක් හැටියට අපි ස්වාමින් වහන්සේට මේ අවස්ථාවේදී ඔවුන් උදෙසා යාඥා කරමු. ඒ වගේම සභාව වෙනුවෙන් අපි දෙවියන් වහන්සේට යාඥා කරමු. ස්වාමින් වහන්සේ මේ සභාවට ආශිර්වාද කරන්න, උන්වහන්සේගේ ඒ දර්ශනය ගෙන ගියා මේ දෙවියන් වහන්සේගේ දාසයා එතුමාගේ දර්ශනය ඉදිරියට ගෙන යන්න දෙවියන් වහන්සේ සභාවට නායකත්වයට ආශිර්වාද කරන්න කියලා අපි යාඥා කරමු. සුදෝ දයාබර ධර්මිෂ්ඨ දෙවි පියාණනි,
ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ඔබ වහන්සේගේ දාසයා ගැන. පාස්ටර් වර්නන් ස්වාමිනී ඒ වසර 47කටත් වඩා කාලයක් ස්වාමිනී මේ ස්වාමිනී ජායල ප්‍රදේශයට ඇවිල්ලා එතුමා කලාව් මේ අනර්ග සේවය එතුමාණන්ගේ ස්වාමිනී ඒ සේවය ඉතාමත්ම අනර්ගව බොහෝ ජීවිතවලට බලපෑමක් ඇති කර තිබෙනවා. පියාණනි ඔබ වහන්සේ ගැන ස්තුතිවන්ත වෙන අතර ස්වාමිනී මේ අවස්ථාවේ ඔබ වහන්සේ වෙතට ඔබගේ දාසයක් හැඳවා ගන්නු ලැබුවා. මේ කාලය තුල ස්වාමිනී එතුමාගේ පවුලේ සියලු දෙනා ස්වාමිනී ඔබ වහන්සේගේ දෑත් වලට බාර කරනවා. සමිඳුනි ඔබ වහන්සේ උන්ට ආශිර්වාද කරන්ට ඔබ වහන්සේගේ කරුණාවත් අනුග්‍රහයත් ඒ පවුල කෙරේ තබන්ට ස්වාමිනී ඔබ වහන්සේ සියලු දේවල් වල උන්ට ලංව සිටමින් ඔවුන්ගේ පියා ගියා වූ මාර්ගය තුල ගමන් කරන්ට ස්වාමිනී ඔවුන්ටද ආශිර්වාද කරන්න. දෙවි පියාණනි වගේම ස්වාමින් වහන්සේ සභා පවුල ඔබ වහන්සේගේ දෑත් වලට බාර කරනවා. ස්වාමිනී සභා පවුලට ආශිර්වාද කරන්න. ස්වාමිනී මේ සභාව ඉදිරියට ගෙන යන්න සභාවේ නායකත්වයට ඔබ වහන්සේ මඟ පෙන්වලා ශුද්ධාත්මයන් වහන්සේගේ ප්‍රඥාව ස්වාමිනී ආලේපය දැනගන්ම ඔබ වහන්සේගේ ස්වාමිනී මේ දාස දාසින්ට දෙන්න. ඔබ වහන්සේගේ දෑත් වලට සම්පූර්ණයෙන් අපි බාර වෙනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම අනර්ග නාමය නිසාමය. ආමේන්. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. ජේසු පිහිටයි. මේ උදෑසන ඒ වගේම අපි තවත් සිහිපත් කළ යුතු විශේෂ දවසක්ව තිබෙනවා. මක්නිසාද මුළු මහත් ලෝකයම අද දවසේ පියවරුන්ගේ දිනය සමරනවා. ඉතින් පියවරුන්ගේ දිනය ගැන කතා කරද්දී ඔබට මට සුවිශේෂී පියෙක් ගැන සඳහන් කරන්නට අද දවසේ සිහි කරන්නට ඒ අපේ සභාවේ නායකයන්ගේ උතුම් ආත්මික පීතෘත්වය ගැන සඳහන් කරන්නට වරප්‍රසාදය බොහෝ කාලයක් තිස්සේ උරුමව තිබුණු බව සැබෑවක් ලෙසම අද දවසේ අපගේ සභාවේ සිටින්නා වූ ළමුන් කිහිප දෙනෙක් විශේෂයෙන් ඔවුන්ගේම පියවරුන් ගැන මේ ආකාරයෙන් සඳහන් කරනවා. අපි ඒට සවන් දෙන්නට යනවා. මම තාත්තිට ගොඩාක් ආදරේ. ජේසුට ස්තුතියි මට තාත්තිව දුන්න නිසා. මුංචි කාලේ මගේ අතින් අල්ලගෙන පස්සේ අද්දාරිය තනියම ඇවිදින්න කියලා. ඒත් මම ඉපදුණු දවසේ ඉඳන් මගේ හදවත තාත්තා අල්ලගත්තේ ආය අත්හරින්න නෙවෙයි. ඒක සදාකාලිකයි. ඒ නිසා මම දෙවියන් වහන්සේට බොහෝමයක් ස්තුතිවන්ත වෙනවා. මට මේ වගේ ස්නේහවන්ත පියෙක් දුන්න නිසා ස්තුතියි. මගේ තාත්තාව දුන්නාට තාත්තා මට ආදරේ මම තාත්තාට ආදරේ. මගේ තාත්තා හරිම හොඳයි. මට හොඳ තාත්තෙක් දුන්නට මම යේසුට ස්තුති කරනවා. මම මගේ තාත්තට ගොඩාක් ආදරේ. I love you තාත්ති. මගේ තාත්තා ගැන කියනවා නම් ඔහු මාව කුඩා කල සිටම උන්වහන්සේ තුළ පෝෂණය කළා. ඒ වගේම තාත්තා මාව නිරතුරුවම දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ කටයුතු උදෙසා උනන්දු කළා. ඒ විතරක් නෙමෙයි මගේ තාත්තා මට තාත්තා කෙනෙක් විතරක්ම නෙමෙයි මගේ යාළුවෙක් විදිහට මගේ ළඟින් ඉඳලා මගේ හැම දෙයකදීම එයා මට උදව් කළා. ඉතින් මම දෙවියන් වහන්සේට අනික වාරයක් ස්තුතිවන්ත වෙනවා මට මේ ලබා දුන්න තාත්තා නිසා. මගේ තාත්තා තමයි මගේ ලෝකේ වීරයා. මගේ තාත්තා මට අධ්‍යාපනයේ වගේම දෙවියන් වහන්සේ තුරට ලං කරන්නට උත්සාහ කරනවා. එයා හැමතිස්සෙම මට කියන්නේ දෙවියන් වහන්සේට මුල් තැන දෙන්න කියලා. මගේ තාත්තා උදෙන්ම අවදි වෙලා ඉස්සෙල්ලාම කරන්නේ දෙවියන් වහන්සේගේ මුහුණ සොයන එකයි. මමත් ආසයි තාත්තගේ හොඳ දේවල් අනුගමනය කරන්න. මම තාත්තට ගොඩක් ආදරෙයි. අනික වර දෙවියන් වහන්සේට ස්තුති කරනවා මගේ තාත්තා ගැන මට කියන්න දුන්නා මේ කාලය ගැන. ඔහු අපිව ආරක්ෂා කරගන්නවා බලා ගන්නවා වගේ අනාගතයේදීත් මාත් මගේ තාත්තව හොඳින් බලා ගන්නවා කියලා අද දිනේදී මම දෙවියන් වහන්සේ ඉදිරියේ පොරොන්දුවක් වෙනවා. මම මගේ තාත්තට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ස්තුති ජේසු පිහිටයි. මගේ තාත්තා මට ගොඩක් ආදරේ. මම ඉල්ලන දේ ගෙනල්ලා දෙනවා. කවදාවත් බෑ කියන්නේ නැහැ. තාත්තා මාව වඩා ගන්නවා මට ආදරේ කරනවා. මගේ වීරයා තමයි මගේ තාත්තා. මම ජේසුට ස්තුති කරනවා මට දුන්න තාත්තා ගැන. Happy Father's Day. මට මගේ තාත්තා දුන්නු මගේ දෙවියන් වහන්සේට මම ගොඩක් ස්තුති වෙනවා. ඉතින්යි. හුඟක් ආදරේ. ඔහුමට ලබා දිය හැකි හැම හොඳ දෙයක්ම ලබා දෙනවා. මගේ ආදර තාත්තා ගැන මම හැමදාම දෙවියන්ට ස්තුති කරනවා. මට ජේසුස් හොඳම තෑග්ග මාගේ තාත්තාය. මම මාගේ තාත්තාට ගොඩක් ආදරෙයි.
තාත්තා අපිට ගොඩක් ආදරේ නිසා දුක්මාන්සී වැඩ කර අපට කෑම බීම සපයා දෙනවා. මම ජේසුතුමන්ගෙන් ඉල්ලන්නේ මාගේ තාත්තාව හැමදේම ආරක්ෂා කරනු පිණිසයි. ඒකයි තාත්තා යන අපට දෙවියන් වහන්සේගේ සිංහ වටිනා පුත්‍රය. තාත්තා හරිම හොඳයි. ඒ වගේම හරිම කරුණාවන්තයි. මට හැම වෙලේම උදව් කරනවා. ඒ වගේම මට සෙල්ලම් වල නෑ දෙනවා. මාත් එක්ක සෙල්ලම් කරනවා. මම මගේ තාත්තට ගොඩක් ආදරේ. මට හොඳ තාත්තා ඉන්නවා ජේසුස්. අප පාද පර්වත පිට ශක්තිමත් හසුරුවන්ට අපට මඟ පෙන්නුවේ අපේ ආදරණීය පියාණන්ය. ඉතින් තාත්තේ දෙවිදුන්ගෙන් ලැබ උතුම් ත්‍යාගය වන ඔබට ශුද්ධ වරමින් ආශිර්වාද වේවා. ඔහුයි මගේ ලෝකේ වීරයා ආදර ජේසුනි. මගේ ආදර තාත්තා ඔබ වහන්සේගේ ආරක්ෂාවත් මඟ පෙන්වීමත් ආශිර්වාදයක් ලබා දෙන්න. ස්තුතියි ඔබට දෙවියන්නි. මගේ තාත්තා හරිම හොඳයි. මගේ තාත්තා මාවයි මගේ මල්දිවයි ආරක්ෂා කරනවා. මගේ තාත්තා මට කැමති දේවල් අරන් දෙනවා. මගේ තාත්තාව මට ලබා දුන්න දෙවියන් වහන්සේට මම ස්තුති කරනවා. ශ්‍රී ලාංකේය කිතුණු සමා ඉතිහාසයේ නොමැකෙන පියසටහන් සනිටුහන් කළ ගරු වර්නන් හෙන්රි පෙරේරා දේවගැතිතුමනි, ඔබගේ 50 වසරක සේවයේ උරුමය කිසිදා අපගේ මතකයෙන් ගිලිහි නොයනු ඇත. ඔබගේ ආත්මික පීතෘත්වය කල්වාරි මධ්‍යස්ථානයට පමණක් නොව දේශයට මහත් අස්වැසිල්ලක් වූ ඔබගෙන් පසු පැවතෙන්නන්ට ධර්මිෂ්ඨකමේ මාර්ගය ඉගැන්වූ නිසාවෙන් සමිධානන් වහන්සේ තුළ අපට බලාපොරොත්තුවක් ඇත. අප ඔබ ගැනද ඔබගේ සේවය ගැනද දෙවිඳුන්ට ප්‍රශංසා කරමු. ඔබගේ දරුවන් වන දේවගැති දිනාලි පෙරේරා සහ දේවගැති විරුක්ෂාන් පෙරේරා ඇතුළු ඔවුන්ගේ පවුලේ සියලු දෙනා අපගේ නිරන්තර යාඥාවෙන් ඔසවා තබමු. සියලු මහිමය දෙවිඳුන්ට පමණක් අත්වේවා.